විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග අපි සාකච්ඡා කළේ. නිපුණතා මට්ටම් 4.7 රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධානවල ලක්ෂණ විමසමින් එම ව්‍යාපාර සංවිධානවල වැදගත්කම පෙන්වා දෙයි. ව්‍යාපාර කටයුතු රජය පවත්වාගෙන යාමට හේතු විමසයි. රජයේ රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන වර්ග කරයි. රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන සඳහා නිවසුන් ඉදිරිපත් කරයි. රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන ලක්ෂණ විමසයි. එතකොට රාජ්‍යාංශයේ ව්‍යාපාර සම්බන්ධව අපි කතා කරන්නේ එහි ඉගෙනුම් පළ තමයි මම මේ කිව්වේ. ඒතර රාජ්‍යාංශ සතු ව්‍යාපාර සම්බන්ධව අපි කතා කරනවා. මේවට අපි පොදු ව්‍යවසාය එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යවසාය කියලා කියනවා. එතකොට අයිතිය රජය මෙතන කාකපාදයක් දාලා ලියා ගන්න පළාත් සභා හෝ පළාත් පාලන ආයතන සතුවන ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා පවත්වන ලබන ව්‍යාපාර තමයි පොදු ව්‍යවසාය කියලා කියන්නේ. මෙතන රජය කාකපාදයක් පළාත් සභාව හෝ පළාත් පාලන ආයතන සතුවන ව්‍යාපාර. එතකොට රාජ්‍යාංශ රාජ්‍ය ව්‍යාපාර සංවිධාන එහෙම නැත්නම් අපි පොදු අංශ රාජ්‍ය ව්‍යාපාර සංවිධාන අයිතිය මධ්‍යම රජයේ පළාත් සභාව පළාත් පාලන ආයතනය සතු වෙනවා. ඒ කියන්නේ මහ ජනතාවට තමයි අයිති. ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්න තමයි මේ ව්‍යාපාර සංවිධාන විශේෂය පවත්වන යන්නේ. අපි දන්නවා සමාජ සුබසාධනය පරමාර්ථයෙන් කරන ව්‍යාපාරය යටතේ තමයි අපි වර්ගීකරණය කරන්නේ. අරමුණ සමාජ සුබසාධනය. දැන් අපි මේ පොදු ව්‍යවසාය එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යවසාය අපි වර්ග කරනවා. මධ්‍යම රජයට අයත් ව්‍යාපාර තියෙනවා. පළාත් සභාවට අයිති ව්‍යාපාර තියෙනවා. ප්‍රාදේශීය අධිකාරීන් යටතේ පවතින ව්‍යාපාර තියෙනවා. මේ මධ්‍යම රජයට අයිති ව්‍යාපාර රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම් කියලා වර්ග කරනවා. ප්‍රාදේශීය අධිකාරීන් යටතේ පවතින ව්‍යාපාර අපි කොටස් තුනකට බෙදෙනවා. මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා. මෙන්න මේ ආයතන තුනට අයිති ව්‍යාපාර ගැන අපි කතා කරනවා. දැන් අපි බලමු මේ ඇයි රජය ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ? රජය ඇයි ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ? මොකක්ද ඒකට හේතුව? රජය ව්‍යාපාර කටයුතු කරගෙන යාමට හේතුව පළවෙනි එක තමයි පෞද්ගලික අංශය විසින් අහිතකර ලෙස ලාභ ඉපීම වැනි වෙළඳපොළ තත්ත්ව පාලනය කිරීම. දැන් අපි පෞද්ගලික අංශයේ ව්‍යාපාර බොහෝ දුරට ලාභ අපේක්ෂාවෙන් කරගෙන යන්නේ. මහජන සුබසිද්ධිය ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒක නිසා පෞද්ගලික අංශය අහිතකර ලාභ ඉපීම වැනි තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒවා පාලනය කරන්න රජය මැදිහත් වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඛනිජ තෙල් බෙදා හැරීම. මේක පෞද්ගලික අංශයට විතරක් තිබ්බොත් ඒගොල්ලන්ට අවශ්‍ය පරිදි ලාභ පරමාර්ථයෙන් තමයි කරගෙන යන්නේ. ඒකෙන් සමහර විට ඒ තුල ඇතිවන අහිතකර තත්ත්වයන් පාලනය කිරීමට රජය තමයි මේක ඛනිජ තෙල් බෙදා හැරීම කරන්නේ. ඒකට හේතුව පෞද්ගලික අංශයට ඉන්ධන පිරිවුම්වල තියෙනවා. නමුත් රජය තමයි ගෙනල්ලා බෙදා හරින්නේ ඛනිජ තෙල් සංස්ථාව මගින්. ඒක අපි ඛනිජ තෙල් බෙදා හැරීම අර වරලත් ව්‍යාපාරය යටතේ පෞද්ගලිකයට දෙනවා මිසක් ඛනිජ තෙල් සම්පූර්ණම ගෙනල්ලා බෙදා හැරීමේ අයිතිය රජය සතු වෙන්නේ. ඒ අහිතකර තත්ත්වයන් පාලනය කරන්න තමයි රාජ්‍යාංශය මැදිහත් වෙන්නේ. ඊළඟට ඒකාධිකාරී ආයතන බිහිවීම වැළැක්වීම. ඒකාධිකාරී ආයතන බිහිවීම වැළැක්වීම. දැන් පෞද්ගලික අංශය විතරක් තනියම ව්‍යාපාර කරගෙන ගියොත් එහෙම ඒකාධිකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට වෙළඳපොළ හසුරවන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට මිල ගන්න තීරණය කරන්න පුළුවන්. ඒක නිසා තමයි අර අපි කතා කරන්නේ මේ රාජ්‍ය මැදිහත් වීම යටතේ තරගකරුවෙක් ලෙස ව්‍යාපාර කටයුතු කරගෙන යන්න රජය මැදිහත් වෙනවා. ව්‍යාපාර සම්බන්ධයෙන් අපි රජය හා ව්‍යාපාර පාලනයේදී සාකච්ඡා කරා. ප්‍රවාහනය, sannivedanaye, බැංකු කටයුතු මේ වගේ කාර්යයන් වලදී විශේෂයෙන්ම රාජ්‍යාංශයත් මැදිහත් වෙනවා ව්‍යාපාර කටයුතු කරන්න. පෞද්ගලික අංශයත් එක්ක තරංකාරීව ව්‍යාපාර කටයුතු කරගෙන ගිහිල්ලා
ඒ ඒකාධිකාරී තත්ත්වයන් බිහිවීම වළක්වනවා. ඊළඟට ජාතිය ආරක්ෂාව වෙනුවෙන් පවතින යම් ව්‍යාපාර ශ්‍රේෂ්ඨ පවත්වාගෙන යාමට ජාතිය ආරක්ෂාව වෙනුවෙන් පවතින යම් ව්‍යාපාර ශ්‍රේෂ්ඨ පවත්වාගෙන යාම දැන් අපි ජාතික ආරක්ෂාව උදෙසා නිෂ්පාදනය කරන භාණ්ඩ තියෙනවා. ඒ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ අයිතිය රජය සතු වෙන්නේ. ඒ වගේම ගුවන් තොටුපළ වරාය ගුවන් තොටුපළ වරාය පෞද්ගලික අංශය සතු තිබ්බොත් එහෙම ජාතික ආරක්ෂාවට ඒක තර්ජනයක්. පෞද්ගලික අංශයට තිබ්බොත් ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ගුවන් තොටුපළ වරාය ඒ වගේ ඒවා රාජ්‍ය අංශ සතුව තිබ්බොත් එහෙම ඒ ජාතික ආරක්ෂාව මැනවින් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ දේවල් රාජ්‍යංශය තමයි ඒ ව්‍යාපාර ශේෂ්ත්‍ර පවත්වාගෙන යන්නේ. ඊළඟට පොදු ජනතාවට සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපීම. පොදු ජනතාවට සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපීම. දැන් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා ආරක්ෂාව වගේ මේවා මේ සාධාරණ මිලකට අධ්‍යාපන, සෞඛ්‍ය දැන් අපේ රටේ නම් නොමිලේ දෙන්නේ මේවා. ඒවා සාධාරණ පෞද්ගලික අංශයෙන් විතරක් ඒවා පෞද්ගලික අංශයෙන් විතරක් ඒවා ගන්න ගියොත් එහෙම ජනතාවට සාධාරණ මිලකට ගන්න වෙන්නේ නැහැ. පෞද්ගලික අංශයෙන් විතරක් අපි ගත්තොත් එහෙම අධ්‍යාපන සෞඛ්‍ය දැන් අපේ රටේ තමයි නොමිල දෙන්නේ. අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනත් රටවල සල්ලි දීලා ගන්න ඕනේ. දැන් මේ වසංගත තත්ත්වයේදී ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල් වල ඇඳක් වෙන් කර ගන්න ඕනේ මුදල් ගෙවලා. නමුත් අපේ රටේ එහෙම එකක් නැහැ. හැම දිනාටම ඒක අත්‍යවශ්‍ය සේවයක් නිසා ඒවා නොමිලේ ලබා දෙනවා. ඒ හින්දා මේ පොදු ජනතාවට සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා සැපයීම අවශ්‍ය නිසා ඒවා රජයේ සතු ඒ ව්‍යාපාර කටයුතු පවත්වන යනවා. ඊළඟට රජයේ සැලැස්මක් හා පාලනයක් යටතේ ව්‍යාපාර කටයුතු සිදු වන බැවින් සම්පත් නාස්තිය අවම කරගන්න පුළුවන්. අපි දන්නවා අපි රජයේ සහ ව්‍යාපාර පාර්ලිමේන්තුවේ කතා කරා ඒ වගේම තිරසර සංවර්ධනයේ පාර්ලිමේන්තුවේ කතා කරා මේ සම්පත් නාස්තිය පිළිබඳව සම්පත් කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරන්න ඕන කියන එක. එතකොට එවැනි තිරසර සංවර්ධනයකට සම්පත් නාස්තිකින් තොරව විශේෂයෙන්ම ස්වභාවික සම්පත් khනිජ මැණික්, මිනිරන් ඒ වගේම khනිජ වැලි අර ඇපටයිට් වගේ ඒවා මේ නාස්තිකින් තොරව පාවිච්චි කරන්න ඕන නිසා ඒවා රාජ්‍යාංශය ඒ සඳහා මැදිහත් වෙනවා. එතකොට රජයේ සැලැස්මක් හා පාලනයක් යටතේ ව්‍යාපාර කටයුතු සිදු නිසා සම්පත් නාස්තිය අවම කරගන්න පුළුවන්. ඊළඟට ලාභ නොමැති පෞද්ගලික අංශය අත නොගසන වැදගත් මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා රාජ්‍යාංශයේ මැදිහත් වීම. රජයේ ව්‍යාපාර කටයුතු ඒ නිසා කරගෙන යනවා. විශේෂයෙන්ම මාර්ග ඉදිකිරීම, වීදි ආලෝකකරණය, ඒ වගේම විශාල වශයෙන් වැය වෙන විදුලිය, දුම්රිය ඒ වගේ දේවල් සපයන්න ඒක නිසා රාජ්‍යාංශය මැදිහත් වෙන ලාභ නොමැති පෞද්ගලික අංශ අත නොගසන වැදගත් මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම පවත්වාගෙන යනවා. ඉතින් මේ වගේ කාරණා නිසා රජයේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. අපි කියපු මෙන්න මේ හේතු මත රජය විසින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. ඊළඟට මෙතන පොදු ව්‍යවසාය වල අවාසි දැන් මම කියපු ඉස්සලා රජයේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත් වෙන්න තියෙන හේතුම තමයි මෙතනත් බලපාන්නේ ජනතාවට අත්‍යවශ්‍ය වෙනවා සේවා නොකඩවා සැපයීම. ජනතාවට අත්‍යවශ්‍ය සේවා නොකඩවා සැපයීමට හැකියවීම තරංකාරීත්වය අඩු නිසා නාස්ති දූෂණය අවම වෙනවා. ප්‍රතිලාභය සමස්ත ජනතාවට බෙදලා දෙන්න පුළුවන්. එතකොට ආර්ථිකයට ඉතා වැදගත් අංශ
වල පැවැත්ම තහවුරු වෙනවා. ආර්ථිකයේ වැදගත් අංශ වල පැවැත්ම තහවුරු වෙනවා. රාජ්‍ය මැදිහත් වුණාම මහා පරිමාණ පිරිමැසුම් වාසි ලබන්න පුළුවන්. මහා පරිමාණ ලෙස නිෂ්පාදන කටයුතු පවත්වන යාමෙන් මේ වාසි ලබන්න පුළුවන්. පොදු භාණ්ඩ, අධ්‍යාපන, සෞඛ්‍ය ඒ වගේ පොදු භාණ්ඩ සහන මිලට සපයන්න පුළුවන්. පෞද්ගලික අංශයේ ඒකාධිකාරිය පාලනය කරන්න පුළුවන් වෙනවා. සම්පත් නාස්තිය අවම වෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා. ලාභදායී නොවන පෞද්ගලික අංශ ඉදිරිපත් කරන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න හැකි වෙනවා. මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන්න හැකි වෙනවා. ලාභ ප්‍රතිආයෝජන. ඒ කියන්නේ උපයන ලාභය එම ආයතනයේම සුභසිද්ධ උත්සාහ යොදවන්න පුළුවන්. එහිම ආයෝජනය කරන්න පුළුවන්. ඒතකොට ආර්ථික වර්ධනය වෙනවා. මොකද නිෂ්පාදනය වැඩි වෙනවා. දැන් ලාභ එහිම ආයෝජනය කරන්න බෙදලා දෙන්නේ නැහැ. එතකොට ඒක ආර්ථික සංවර්ධනයට හේතු වෙනවා. මේ වගේම අවාසිත් තියෙනවා මේ පොදු ව්‍යවසායන් වල. තරංකාරීත්වය නිසා බොහෝ විට තරංකාරීත්වය නැති නිසා බොහෝ විට අලාභ ලැබීම. රාජ්‍යාංශ විතරක් පවත්වන ව්‍යාපාර තිබීමෙන් තරගයක් නැහැ. ඒක නිසා අලාභ ලැබෙනවා. විශේෂයෙන්ම දුම්රිය සේවා වගේ ඒවා අවශ්‍ය ප්‍රමාණයට වඩා සේවකයන් බඳවා ගැනීම නිසා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම. දැන් අපි දන්නවා මේ ගමනාගමන මණ්ඩලයේ එක බස් රථයකින් නඩත්තු වන සේවකයන් 25ක් විතර ඉන්නවා. එතකොට ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා සේවකයන් බඳවා ගැනීම නිසා පිරිවැයක් දරනවා. ඒ හින්දා ලාභ ලබන්න බැරි වෙනවා. දූෂණය, වංචාව, නාස්තිය ඉහළයි. රාජ්‍යාංශ ව්‍යාපාරවල විවිධ නීති රීති වල දෝෂ නිසා මේ දූෂණය, වංචාව, නාස්තිය ඉහළ වෙලා තියෙනවා. දේශපාලන බලපෑම් නිසා හොඳ කළමනාකරණයක් පවත්වන්න බෑ. සමහර විට මේවල සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩලයට එහෙම පත් කරන්නේ මේ ආයතනවල දේශපාලන මැදිහත් වීමෙන්. ඒක නිසා ඒවා හොඳ කළමනාකරුවන් නෙමෙයි පත් කරන්නේ. ඒ නිසා නිවැරදිව ඒවා පවත්වාගෙන යන්න බැරි වෙනවා. නිෂ්පාදනය කරන භාණ්ඩාසේවල ගුණාත්මක මට්ටම පහළ පැවතීම, අකාර්යක්ෂම ව්‍යාපාර ශ්‍රේෂ්ඨයක් වීම, රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ වලට පැවැත්මට හිතකර නැහැ. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ව්‍යාපාර වල පැවැත්මට හිතකර නොවීම, මිල පාලන ප්‍රතිපත්ති, උපර මිල සීමා නියම කිරීම, මේ වගේ දේවල් තුලින් මේක අර පෞද්ගලික අංශයත් එක්ක තරංකාරය කරගෙන යන්න බැරි වෙනවා. රජයේ ණය අරන් තමයි ගොඩක් මේ රජ ව්‍යාපාර කරන්නේ. අලාභ පියවීමට ජනතාව මත දැඩි බදු පැනවීමට සිදු වෙනවා. එතකොට දැන් සමහරට මේ රාජ්‍ය ආයතන ලබන අලාභ පියවගන්නේ ජනතාවට බදු පනවලා ඒ ලබන ආදායම තුලින්. ඒ නිසා අලාභ පියවීමට මහා ජනතාවට දැඩි බද්දක් ගෙවීමට සිදු වෙන වගේ අවාසි මේ රාජ්‍යාංශයේ ව්‍යාපාර වල තියෙනවා. නමුත් අපි අර කියපු මේ කාරණා මේ හේතු නිසා අනිවාර්යයෙන්ම රජයේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඕනේ. අපි එවැනි රාජ්‍ය ආයතන කීපයක් දැන් කතා කරනවා. පළවෙනි එක තමයි රාජ්‍ය සංස්ථා. පළවෙනි එක රාජ්‍ය සංස්ථා. දැන් රාජ්‍ය සංස්ථාවක් කියන එක ඒ සංස්ථා පනතේ මෙහෙම නිර්වචනය කරලා තියෙනවා. සංස්ථාවක් කියන එක සමාගම් පනත හැර වෙනත් ලිඛිත නීතියක් යටතේ පිහිටුවනු ලද්දා වූ හෝ පිහිටුවන්නා වූද රජය විසින් ප්‍රාග්ධනයක් හෝ ණයක් වශයෙන්ද නැතහොත් වෙනස් ආකාරයකින් මුළු අරමුදලම හෝ අරමුදලින් කොටසක් සපයන්නා වූද සංස්ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් සංස්ථාවක් කියලා කියනවා. එතකොට එතන ලියන්න මෙහෙම සමාගම් පනත හැර වෙනත් ලිඛිත නීතියක් යටතේ සමාගම් පනත හැර වෙනත් ලිඛිත නීතියක් යටතේ පිහිටුවන ලද්දා වූ හෝ පිහිටුවන්නා වූද රජය විසින් ප්‍රාග්ධනයක් හෝ ණයක් වශයෙන්ද
රජය විසින් ප්‍රාග්ධනයක් හෝ ණයක් වශයෙන්ද නැතහොත් වෙනස් ආකාරයකින් මුළු අරමුදලම හෝ අරමුදලින් කොටසක් සපයන්නා වූද මුළු අරමුදලම හෝ අරමුදලින් කොටසක් සපයන්නා වූද සංස්ථාවක් මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් සංස්ථාවක් ලෙස අදහස් කෙරේ. එතකොට මේක පාර්ලිමේන්තුවට ගෙනෙන පොදු පනතක් හෝ විශේෂ පනතක් මගින් අපිට එහෙම නිර්වචනය කරන්නත් පුළුවන්. පාර්ලිමේන්තු පනතකින් ආරම්භ කරන මුළු අයිතියම හෝ වැඩි අයිතියක් රජයේ සතු වන නෛතික පුද්ගලභාවයක් සහිත ව්‍යාපාර විශේෂයක් කියලා මේක අපිට නිර්වචනය කරන්න පුළුවන්. පාර්ලිමේන්තු පනතකින් ආරම්භ කරන මුළු අයිතියම හෝ වැඩි අයිතියක් රජයේ සතු වන නෛතික පුද්ගලභාවයක් සහිත ව්‍යාපාරයක් කියලා අපිට මේක නිර්වචනය කරන්නත් පුළුවන්. ඒකත් නිවැරදි. මේ අර සමාගම් මේ සංස්ථා ඒ පනතේම කියලා තියෙන්නේ මේ විදිහට තමයි ඒ සංස්ථාවක් නිර්වචනය කරලා තියෙන්නේ. නමුත් අපිට මේ සංස්ථාවල තියෙන ලක්ෂණ අරගෙන සංස්ථාවක් නිර්වචනය කරන්න පුළුවන්. පාර්ලිමේන්තු පනතකින් ආරම්භ කරන මුළු අයිතියම හෝ වැඩි අයිතියක් රජයේ සතු නෛතික පුද්ගලභාවයක් සහිත ව්‍යාපාර විශේෂයක් කියලා අපිට නිර්වචනය කරන්නත් පුළුවන්. දැන් මේ සංස්ථා හඳුන්වන විවිධ නම් තියෙනවා. දැන් යටින් එකින් එක ලියා ගන්න මෙහෙම. පළවෙනි එක තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරී. උදාහරණ ලියාගමු. ශ්‍රී ලංකා වරාය අධිකාරී. ඊළඟට ලංකා ධීවර සංස්ථාව. ලංකා ධීවර සංස්ථාව. ජාතික තරුණ සේවා සභාව. කාර්මික සංවර්ධන මණ්ඩලය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ජාතික මෝස්තර මධ්‍යස්ථානය. කෘෂිකර්ම හා කාර්මික ණය දෙන සමායතනය.
දැන් මේක නෑ මම ගිය පාඩමේදී රාජ්‍ය උකස් බැංකුවයි කුෂිකර්ම කාර්මික ණය දෙන සමායතනය එකතු වෙලා රාජ්‍ය උකස් ආයෝජන බැංකුව ආරම්භ කරේ NSB එක. මේ රාජ්‍ය උකස් ආයෝජන බැංකුව. හරි එතකොට ශ්‍රී ලංකා වරාය අධිකාරී. එතකොට අධිකාරිය කිව්වත් සංස්ථාවක්මයි. අධිකාරිය කිව්ව සංස්ථාවමයි. එතකොට අධිකාරිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මහවැලි සංවර්ධන අධිකාරිය, ඊළඟට ඒ වගේ අධිකාරීන් තියෙනවා. ලංකා දීවර සංස්ථාව කිව්වත් සියලුම සංස්ථා මේ නමින් හඳුන්වනවා. එතකොට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වගේ තියෙනවා. ජාතික තරුණ සේවා සභාව කිව්වත් සංස්ථාවක්මයි. මණ්ඩලය කිව්වත් වියලියු මණ්ඩලය සංස්ථාවක්මයි. නීතික සංස්ථාව රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතික සංස්ථාව. ඒ වගේ නීතික සංස්ථාව කිව්වත් ආයතනය කිව්වත් කොමිෂන් සභාව ශ්‍රී ලංකා වරලත් ගණක අධිකාරී ආයතනය තව උදාහරණයක්. කොමිෂන් සභාව කාර්යාංශය මධ්‍යස්ථානය සමායතනය. මෙන්න මේ අගට තියෙන මේ මොන නමින් හැඳුන්වත් ඒවා සංස්ථාම තමයි. අධිකාරී සංස්ථාව සභාව මණ්ඩලය නීතික සංස්ථාව ආයතනය කොමිෂන් සභාව කොමිසම කාර්යාංශය මධ්‍යස්ථානය සමායතන මේ කුමන නමින් හැඳුන්වත් මේවා සංස්ථා. හරි අපි බලමු සංස්ථාවක මූලික ලක්ෂණ. සංස්ථාවක මූලික ලක්ෂණ. අයිතිය. අපි කොහොමද අයිතිය විග්‍රහ කරන්නේ? අයිතිය අපි දන්නවා දැන් අයිතිය රජයේ සතුයි. අයිතිය රජයේ සතුයි. එතන ලියන්න මේ රජයේ සතුයි කියලා උඩින්ම ලියන්න රජයේ සතුයි. රජයේ සතුයි. රජයේ සතුයි 151කට වඩා ඉස්රායලයන් 151කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් රජය සතුවීම හා පෞද්ගලික අංශයට කොටස් නිකුත් කරන නිසා වැඩි කොටස් ප්‍රමාණයක් රජය සතු වීම 151කට වඩා වැඩි ප්‍රමාණයක් රජය සතු වීම හා පෞද්ගලික අංශයට කොටස් නිකුත් කරන නිසා සුළු ප්‍රමාණයක් පෞද්ගලික අංශයටද අයත්ය. සුළු ප්‍රමාණයක් පෞද්ගලික අංශයටද අයත්ය. ඒකට මෙතන ලියන්න රජයේ සතුවේ 151ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රජයේ සතු වීම හා පෞද්ගලික අංශයට කොටස් නිකුත් කරන නිසා සුළු කොටස් ප්‍රමාණයක් පෞද්ගලික අංශයටත් අයත්. ඒකට ඒ ටික තමයි මෙතන ලියවෙන්නේ. එතකොට අයිතිය රජයේ සතු වෙන්නේ. සම්පූර්ණයෙන්ම අයිතිය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 151කට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ සතු වෙන්නේ. එතකොට 151කට වඩා ප්‍රමාණයක් රජය සතු වෙන්නේ. එතකොට පෞද්ගලික අංශයට කොටස් නිකුත් කරන්න පුළුවන්. ඒ හින්දා සුළු ප්‍රමාණයක් පෞද්ගලික අංශයට අයිතිය හිමි වෙනවා. ඊළඟට ප්‍රාග්ධනය සපයන්නේ
එතන ලියන්න රජය විසින් යොදවයි. රජය විසින් යොදවයි. රජය විසින් යොදවයි. පෞද්ගලිකාංශයට කොටස් නිකුත් කිරීමෙන්ද ප්‍රාග්ධනය රැස් කරගත හැකිය. පෞද්ගලිකාංශයට කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කරගත හැකිය. පෞද්ගලිකාංශයට කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කරගත හැකිය. ඒ කියන්නේ අයිතිය කියන එක රජය පෞද්ගලිකාංශය සතු වෙන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් මේ ප්‍රාග්ධනය රජය පෞද්ගලිකාංශය සපයන්න පුළුවන්. ඒතර ප්‍රාග්ධනය මුලින්ම වැඩි ප්‍රමාණයක් රජය සපයන්නේ නැත්නම් රජය ආයතනයක් පෞද්ගලිකාංශයට කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන්. හරි මෙතන පිහිටුවීම කියන එක හරි වැදගත්. මේක පිහිටුවන ආකාර දෙකක් තියෙනවා. ඉස්සලා ගන්න මේ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථාවක් ආරම්භ කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථාවක් ආරම්භ කරන්න පුළුවන්. මේකේ කාරණා කීපයක් ලියන්න තියෙනවා. මේ උඩින්ම ලියන්න මේ උඩින්ම පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථා පිහිටුවීම කියලා. පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථා පිහිටුවීම. පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථා පිහිටුවීම. ඊළඟට මේකට උදාහරණයක් ලියන්නත් ඕනේ. ඊට පස්සේ මෙතන විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ කියන එක ලියන්න. එහෙනම් මේ පිහිටුවීම කියන්නේ උඩින් එතන පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවීම ඒ යටතේ උදාහරණයක් ලියන්න. දැන් මේ පොදු පාර්ලිමේන්තුවට පොදුවේ පනතක් ගෙනල්ලා රාජ්‍ය සංස්ථා හදන්න පුළුවන්. අපි ඒකට උදාහරණයක් ලියමු. එදදාස් සමසය හැත්තෑවේ උදාහරණ ලියන්න. 1970 රාජ්‍ය වෙළඳ සංස්ථා පනත යටතේ 1970 රාජ්‍ය වෙළඳ සංස්ථා පනත යටතේ වෙළඳ සංස්ථා පනත යටතේ ශ්‍රී ලංකා වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා හරි. එතකොට අපි කතා කළේ මෙතන ආකාර දෙකකින් පිහිටවන්න පුළුවන් පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථාවක් පිහිටවන්න පුළුවන්. ඒකට මම උදාහරණයක් ලියා ගන්න කිව්වා. 1970 රාජ්‍ය වෙළඳ සංස්ථා පනත යටතේ ශ්‍රී ලංකා වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාවයි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවක් පිහිටුවීම. එතකොට ආයතන කීපයක් හදන්න පුළුවන් එතනදී. ඊළඟ එක තමයි විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවීම. මෙතන ලියන්න දෙවෙනි එක ලියන්න විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවීම. විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවීම. එතකොට පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙනල්ලා සංස්ථාවක් හදන එක. විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථා පිහිටුවීම දෙක. උදාහරණයක් ලියන්න 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. ඒක ගෙනල්ලා හදපු ආයතනය තමයි ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. අපි මේක රජ සහ ව්‍යාපාර පාඩමේදී හදාරුවා.
පාරිභෝගික කටයුතු වල අධිකාරිය තමයි එතනදී හැදුවේ. ඒතර ඒ වගේ විශේෂ පාර්ලිමේන්තු පනතක් ගෙනල්ලා ආයතනයක් හදන්න පුළුවන්. දැන් 1961 අංක 29 දරන මහජන බැංකු පනත ගෙනල්ලා මහජන බැංකුව හැදුවා. ඒතකොට ඒකයි. සංස්ථාවක් විදිහට තමයි හැදුවේ. ඊළඟට ඒ වගේ විශේෂ පාර්ලිමේන්තු පනතක් ගෙනල්ලා යම් ආයතනයක් හදන්න පුළුවන්. එතකොට සංස්ථා පිළිබඳ ආකාර දෙක පැහැදිලි ඇති. පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථාවක් පිළිනවා. විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථාව පිහිටිනවා. එතකොට දැන් මේකේ අපි පාලනය ගත්තහම පාලනය ආකාර හතරකට සිද්ධ වෙනවා. ඒතර මේ හතරක් ලියන්න ඕනේ. 1 2 3 4 කියලා හතරක් ලියන්න පාලනය. නැත්තම් දෙපැත්තට ලියන්නත් පුළුවන්. පළවෙනි එක තමයි ව්‍යවස්ථාපිත පාලනය. ව්‍යවස්ථාපිත පාලනය පළවෙනි එක ලියන්න ව්‍යවස්ථාපිත පාලනය. ඒ කියන්නේ මේකට පනතක් තියෙනවා ගැසට් නිවේදනයක් තියෙනවා. ඒකට අනුව පාලන කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් පාරිභෝගික කටයුතු වල අධිකාරී පනත. ඒ පනත තියෙනවා. ඒ පනතට අනුව කරගෙන යන්න මේක ගැසට් නිවේදනයෙන් පළ කරලා තියෙනවා. එතකොට පළවෙනි එක තමයි ව්‍යවස්ථාපිත පාලනය. ව්‍යවස්ථාපිත පාලනය. එහෙම ලියුවම ඇති. මම මේක විස්තර කරලා තියෙනවා ඉදිරියේ. ව්‍යවස්ථාපිත පාලනය කියලා ලියුවම ඇති. දෙවෙනි එක පාර්ලිමේන්තු පාලනය. පාර්ලිමේන්තු පාලනය. පාර්ලිමේන්තුවේ මේකට පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවක් තියෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් තියෙනවා. ඒ කමිටුව හරහා පාලනය කරන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තුවේ පාලනයට යටත්. තුන්වෙනි එක අමාත්‍යාංශ පාලනය. මේකට ඇමතිවරයෙක් ඉන්නවනේ. අමාත්‍යාංශ පාලනය. තුන්වෙනි එක අමාත්‍යාංශ පාලනය. මම විස්තර කරන්න ඕනේ. මම විස්තර කරලා තියෙනවා ඉස්සරහින්. අමාත්‍යාංශ පාලනය. ඒකට මේ සංස්ථාවේ කටයුතු අමාත්‍යාංශයක් මගින් පාලනය වෙන්නේ. ඇමතිවරයෙක් ඉන්නවා. කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු ඉන්නවා. ඊළඟට රජයේ විගණකාධිපතිගේ පාලනය. රජයේ විගණකාධිපතිගේ පාලනය. මොකද මේ සියලුම කටයුතු විගණනයට ලක් වෙනවා. විගණනයට ලක් වෙනවා. එතකොට පාලන ආකාර හතරයි: ව්‍යවස්ථාපිත පාලනය, පාර්ලිමේන්තු පාලනය, අමාත්‍යාංශ පාලනය, රජයේ විගණකාධිපතිගේ පාලනය. හරි ළඟට කළමනාකරණය සහ පරිපාලනය. කළමනාකරණය හා පරිපාලනය. දැන් මේකෙදී ඇමතිවරයා විසින් පත් කරන එහෙම ලියන්න ඇමතිවරයා විසින් පත් කරන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් හෝ පාලක මණ්ඩලයක් මගින් සිදුවේ. ඇමතිවරයා විසින් පත් කරන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් හෝ පාලක මණ්ඩලයක් මගින් සිදුවේ. එහි සංයුතිය පනතේ දැක්වේ. ඒ සංයුතිය පනතේ දැක්වේ. එතකොට මේගොල්ලෝ පත් කරන්නේ ජනාධිපති අගමැති ඒ ඇමතිවරුන් විසින් තමයි අධ්‍යක්ෂකවරු පත් කරන්නේ. ඒව ලියන්න ඕනේ මේ අධ්‍යක්ෂ මණ්ඩලයක් හෝ පාලක මණ්ඩලයක් මගින් සිදුවේ. ඒ සංයුතිය පනතේ දැක්වේ. ඒ ආරම්භ කරන පනතේ තියෙනවා. ඊළඟට වගකීම අසීමිතයි. වගකීම අසීමිතයි. මොකද එතන ඉස්සරහට මෙහෙම ලියන්න මේක විශේෂයිනේ රජ එකකින්ද රාජ්‍ය සංස්ථා රජයට අයත් වන බැවින් පාර්ලිමේන්තුවත් මහ ජනතාවට වක් කියන්න ඕනේ. වගකීම අසීමිතයි. පාර්ලිමේන්තුවත් මහ ජනතාවටත් වක් කිව යුතුයි. එහෙම ලියන්න. වගකීම අසීමිතයි.
පාර්ලිමේන්තුවත් මහ ජනතාවටත් වකිය යුතුයි. හැබැයි මේ අර කොටස් නිකුත් කළා තියෙනවා නම් ඒගොල්ලෝගේ වගකීම සීමිතයි. ඒව ලියන්න අවශ්‍ය නැහැ මතක තියාගන්න. කොටස් හිමියන් ඉන්නවා නම් වගකීම සීමිත වෙනවා ඒගොල්ලෝගේ. හැබැයි රජයේ වගකීම අසීමිතයි. රජයට අයිති ඒ වැඩි ප්‍රමාණය අසීමිතයි. රජයට අයත් වෙන බැවින් පාර්ලිමේන්තුවත් මහ ජනතාවට වගකිය යුතුයි කියලා ලියන්න ඕනේ. ඊළඟට නෛතික පුද්ගලභාවයක් ඇත. නීති ඉදිරියේ සංස්ථාව නමින් පෙනී සිටින්න පුළුවන්. නීතිමය අධිකරණ කටයුතු, ව්‍යාපාර කටයුතු සංස්ථාව නමින් කරන්න පුළුවන්. නීතිමය පුද්ගලභාවයක් ඇත කියලා ලියන්න. හරි ළඟට ලියාපදිංචි එහෙම නැත්නම් සංස්ථාපනය. ඒක අර ලියාපදිංචි සංස්ථාපනයක් එන්නේ නැහැ. එතන මෙහෙම ලියන්න මේ විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුණු ලැබේ. විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුණු ලැබේ. විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුණු ලැබේ. ඊළඟට ලාභ බෙදීම. දැන් සංස්ථාව ලබන ලාභය මෙහෙම කරන්න පුළුවන්. ලාභ බෙදීම. පළවෙනි එක ලියන්න ප්‍රතිආයෝජනය කිරීම. ප්‍රතිආයෝජනය කිරීම. ඒ කියන්නේ එහිම යොදනවා. ඒකෙම යොදනවා. බෙදලා දෙන්නේ ඒකෙම යොදනවා ප්‍රතිආයෝජනය කිරීම. පළවෙනි එක ප්‍රතිආයෝජනය කරන්න පුළුවන්. ඊළඟට රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීම. රජයේ මහ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීම. මහ භාණ්ඩාගාරයට බැර කිරීම. එතන මෙතන ලියන රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීම. ඊළඟට කොටස් නිකුත් කර ඇතනම් ලාභාංශ ගෙවීම. කොටස් නිකුත් කර ඇතනම් ලාභාංශ ගෙවීම. හතරවෙනි එක පළවෙනි එක ප්‍රතිආයෝජනය කිරීම. රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීම. කොටස් නිකුත් කර ඇතනම් ලාභාංශ ගෙවීම. හතරවෙනි එක සේවකයන්ට ප්‍රසාද දීමන ලෙස බෙදා දීම. සේවකයන්ට ප්‍රසාද දීමන ලෙස බෙදා දීම. හරි එතකොට ලාභ ඒ විදිහට බෙදා හරින්නේ. ඊළඟට බදු ගෙවන්නේ සංස්ථාව නමින්. සංස්ථාව නමින්. පැවැත්ම අඛණ්ඩයි. පැවැත්ම අඛණ්ඩයි. ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වේ. අනිවාර්ය වේ. ගිණුම් විගණකාධිපතිගේ විගණනයටත් ලක් වෙනවා. ගිණුම් තැබීම හා විගණනය අනිවාර්යයි. ගිණුම් විගණකාධිපතිගේ විගණනයට යටත් වේ. හරි ඊළඟට ඇවර කරන්නේ එහෙම නැත්නම් විසිරුවා හරින්නේ ඇමතිවරයාගේ කැමැත්ත මත පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කර ගැනීම විසිරුවා හරින්න පුළුවන්. එතන ලියන්න ඇමතිවරයාගේ කැමැත්ත මත පාර්ලිමේන්තුවට යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පුළුවන් විසිරුවා හරින්න.
හරි යනුව රාජ්‍ය සංස්ථාවක මේ ලක්ෂණ තමයි අපි කතා කරේ නැවත නැවත අවශ්‍ය නැහැ විශේෂ පොදු පාර්ලිමේන්තු පනතක් ඇතුළත සංස්ථාපනය කිරීම නෛතික පුද්ගලභාවයක් හිමිවීම පූර්ණ අයිතිය හෝ වැඩි අයිතියක් රජය සතු වීම රජය විසින් පත් කරන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය කිරීම රාජ්‍ය ණය ලාභාංශ ප්‍රත්‍යායෝජනය මහජනතාවට ණය ප්‍රාග්ධනයට දායක කර ගැනීම ආදීන් ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම අවම මිලකට ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපීම ප්‍රධාන අරමුණ වීම. එතකොට මං අපි එතන කතා කරා රාජ්‍ය සංස්ථාවක පාලනය සිදු වන ආකාර ව්‍යවස්ථාපිත පාලනය සංස්ථාව ආරම්භ කිරීමට පන්ති විධිවිධාන ඒ අනුව පාලනය කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ පාලනය රාජ්‍ය සංස්ථාවෙන් පාර්ලිමේන්තුවට යම්මම් ලේඛිලි ඉල්ලා සිටිනවා ඒවා දෙන්න ඕනේ. මේ වාර්ෂික පාලන වාර්තා වාර්ෂික ගිණුම් වාර්තා එතන පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් තියෙනවා. අපි කෝප් කමිටුව කියලා කියන්නේ. ඒ කමිටුවට අනිවාර්යයෙන්ම ඒ විස්තර ඉදිරිපත් කරන්න ඕනේ. මෙතන ලියන්න පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව. තුන්වෙනි රෝම ඉලක්කම දාලා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව. මේකට තමයි කෝප් කමිටුව කියලා කියන්නේ. මේකේ ආණ්ඩු පක්ෂේ විපක්ෂේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වෙන්නේ. එතකොට මේ රාජ්‍ය ව්‍යවසායන් විමර්ශනය හා විගණනය සඳහා තමයි මේ කෝප් කමිටුව තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඒ ගිණුම් පිළිබඳ වාර්තා මේගොල්ලෝ විමර්ශනයට ලක් කරනවා. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ පාලනයට යටත් වෙනවා. හතරවෙනි රෝම ඉලක්කම දාලා ලියන්න මේ පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව කියලා. එතකොට මේ පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව රෝම ඉලක්කම් 3 දාලා ලියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව කෝප් කමිටුව හතරවෙනි එක පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව. ඒ දෙක මෙතන ලියා ගන්න. ඒකට මේ පාර්ලිමේන්තුවේ පාලනයටත් වෙනවා අමාත්‍යාංශ පාලනය ගැන මම කිව්වා. ඒ බාර ඇමතිවරයා පාලනය සිදු කරනවා. ඒ සමාජ ආයතන අධ්‍යක්ෂවරු පත් කරන්නේ ඇමතිවරයා විසින්. ඊළඟට විගණකාධිපතිගේ පාලනය. සෑම රාජ්‍ය සංස්ථාවකම තම ගිණුම් වාර්තා විගණකාධිපතිගෙන් අනුමත කරනවා. එතකොට අනුමත කර ගන්න ඕනේ. ඒවා ඒින්ද ගිණුම් විගණනයට ලක් වෙනවා. හරි රාජ්‍ය සංස්ථා සම්බන්ධව අපි එච්චරයි කතා කරන්නේ. ඊළඟට රජයේ දෙපාර්තමේන්තු දෙපාර්තමේන්තු දැන් මේ රජයේ දෙපාර්තමේන්තු පූර්ණ වශයෙන් රජයට අයිති. එහෙනම් අපි නිර්වචන දෙක යොදා ගන්න පුළුවන්. පූර්ණ වශයෙන් රජයට අයත් අමාත්‍යාංශයක් යටතේ පාලනය වන රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව ව්‍යාපාර කටයුතු පවත්වන යන ආයතන විශේෂ තමයි අපි දෙපාර්තමේන්තුවක් කියලා කියන්නේ. මෙතන ලියා ගන්න මේම පූර්ණ වශයෙන් රජයට අයත් නැත්නම් හිමි රජයට අයත් අමාත්‍යාංශයක් යටතේ පාලනය වන රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යාපාර ආයතන විශේෂයයි. ව්‍යාපාර ආයතන විශේෂයයි. රජයේ ඍජු පාලනයට යටත් වන බැවින් රජයේ ඍජු පාලනයට යටත් වන බැවින් රාජ්‍ය මූල්‍ය රෙගුලාසි හා
පරිපාලන රෙගුලාසි යටතේ පවත්වාගෙන යා යුතුයි. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි හා පරිපාලන රෙගුලාසි යටතේ පවත්වාගෙන යා යුතුයි. හරි එතකොට දෙපාර්තමේන්තු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඒ වගේ ආගම හා විගණන දෙපාර්තමේන්තුව, සුරාබෝධ දෙපාර්තමේන්තුව ඒවා අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. දැන් අපි දෙපාර්තමේන්තු ක්‍රමයේ ලක්ෂණ කතා කරමු. අයිතිය. දැන් අයිතිය කතා කරන්න දෙයක් නැහැ. පූර්ණ වශයෙන් රජය සතුයි. ඉතින් පූර්ණ වශයෙන් රජය සතුයි. පූර්ණ වශයෙන් රජය සතුයි. ප්‍රාග්ධනය පූර්ණ වශයෙන් රජය යොදවයි. පූර්ණ වශයෙන් රජය යොදවයි. එනම් රාජ්‍ය අයවැය ලේඛනයෙන් වාර්ෂිකව වෙන් කරයි. ඒ ප්‍රතිපාදන වාර්ෂිකව වෙන් කරනවා. රාජ්‍ය අයවැය ලේඛනයෙන් වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කරයි. එතකොට අයිතිය පූර්ණ වශයෙන් රජය සතුවේ. ප්‍රාග්ධනයත් පූර්ණ වශයෙන් රජය යොදවන්නේ ඒ රාජ්‍ය අයවැය ලේඛනයේ වාර්ෂිකව ඒ අරමුදල් වෙන් කරනවා, ප්‍රතිපාදන වෙන් කරනවා. පිටුවීම නැත්නම් ආරම්භ කිරීම. එතන ලියන්න මේ අමාත්‍යාංශයක් යටතේ ආරම්භ කරයි. අමාත්‍යාංශයක් යටතේ ආරම්භ කරයි. අදාළ ඇමතිවරයා අමාත්‍යාංශයක් යටතේ ආරම්භ කරයි. අදාළ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් ආරම්භ කළ හැකියි. පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් ආරම්භ කළ හැකියි. අමාත්‍යාංශයක් යටතේ ආරම්භ කරයි. ඇමතිවරයා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් ආරම්භ කළ හැකියි. හරි ඊළඟට පාලනය ආකාර තුනක් තියෙනවා මේකේ. පාර්ලිමේන්තු පාලනය, එක අමාත්‍යාංශ පාලනය, විගණකාධිපතිගේ පාලනය. එහෙනම් එතන ලියන්න එහෙම. පාර්ලිමේන්තු පාලනය, අමාත්‍යාංශ පාලනය, විගණකාධිපතිගේ පාලනය. මෙයාත් අර වගේ පාර්ලිමේන්තු පාලනයට අමාත්‍යාංශයක් යටතේ පාලනය වෙන්නේ. විගණකාධිපතිගෙත් ඒ ගිණුම් වාර්තා සියල්ල විගණනය කරනවා. අනිවාර්යයෙන්ම කරනවා ඒක. හරි එතකොට කළමනාකරණය හා පරිපාලනය. එතකොට වරින් වර නිකුත් කරන රජයේ පරිපාලන චක්‍රලේඛන මූල්‍ය රෙගුලාසි ඒවා යටතේ තමයි මේක පාලනය වෙන්නේ. කළමනාකරණය කරන්නේ මෙතන මෙහෙම ලියන්න උඩින් යටට ලියන්න තියෙනවා රජයේ පරිපාලන නීති රීති. මූල්‍ය රෙගුලාසි හා කලින් කලට නිකුත් කරන චක්‍රලේඛ වලින් සිදුවේ. රජයේ පරිපාලන නීති රීති, මූල්‍ය රෙගුලාසි හා කලින් කලට නිකුත් කරන චක්‍රලේඛන වලින් සිදුවේ. චක්‍රලේඛන වලින් සිදුවේ. මෙතන යටින් ලියන්න ආයතනයේ පරිපාලනය, ආයතන පරිපාලනය, ඒ කියන්නේ අභ්‍යන්තර පරිපාලනය, එතන ආයතන පරිපාලනය ඉස්සරහින් ඉරක් ගහලා මූල්‍ය රෙගුලාසි වලට මේ ආයතන සංග්‍රහයට අනුව ආයතන පරිපාලනය
ආයතන සංග්‍රහයට අනුව. ඒ කියන්නේ ආයතන පරිපාලනය කියලා ලියලා ඉරක් ගාලා ආයතන සංග්‍රහය කියලා ලියන්න ඉස්සරහින්. ආයතන සංග්‍රහය. ඊළඟට මුදල් පරිපාලනය මූල්‍ය රෙගුලාසි. ඉරක් ගාලා ඉස්සරහින් මූල්‍ය රෙගුලාසි. වෙනත් ඇලිරක් පොදු කටයුතු. වෙනත් ඇලිරක් පොදු කාර්යයන් ඉරක් චක්‍රලේඛ. මම නැවත කියන්නම් රජයේ පරිපාලන නීති රීති මූල්‍ය රෙගුලාසි හා කලින් කල නිකුත් කරන චක්‍රලේඛ වලින් තමයි කළමනාකරණ හා පරිපාලන කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට ආයතන පරිපාලන කටයුතු කරනවා ආයතන සංග්‍රහය කියන දැන් රජයේ සේවකයන්ට ඒ නීති රීති තියෙන පොතට කියන්නේ ආයතන සංග්‍රහය කියලා. ඒ සාමාන්‍ය පරිපාලන කටයුතු කරන්නේ ආයතන සංග්‍රහයට අනුව. එතකොට ආයතන පරිපාලන කරන්නේ මේ ආයතන සංග්‍රහය කියන ඒ පොතේ තියෙනවා ඒ රජයේ පරිපාලන කටයුතු වල අදාළ සියලු දේවල්. ඒකට අනුව ඒකේ තියෙනවා මේ අපි කටයුතු කරන්නේ කොහොමද, නිවාඩු කොහොමද, ඊළඟට උසස් සීම් ලබන්නේ කොහොමද, ඒ සියලු තොරතුරු ඒකේ තියෙනවා. ඊළඟට මුදල් පරිපාලනයේ රජයේ මූල්‍ය රෙගුලාසි කියලා එකක් පොතක් තියෙනවා. ඒ රෙගුලාසි වලට අනුව තමයි සිද්ධ වෙන්නේ. වෙනත් පොදු කටයුතු එදිනදා නිකුත් කරන චක්‍රලේඛ මගින් සිදු කරනවා. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් ගත්තොත් පාසලේ දැන් මේ සාමාන්‍ය කටයුතු ආයතන සංග්‍රහයට අනුව කරන්න ඕන. මුදල් පරිපාලනයේ මූල්‍ය රෙගුලාසි වලට අනුව කරන්න ඕන. ඊළඟට එදිනදා කටයුතු දෛනික කටයුතු කරන්න චක්‍රලේඛ නෙවනවා. දැන් මේ දවස්වල කොවිඩ් වසංගතය නිසා පාසලේ කටයුතු කොහොමද පවත්වන්න යන්නේ කියලා නිවේදන දෙන්නේ චක්‍රලේඛන මගින්. ඒක ඒ අනුව තමයි අපි කටයුතු කරගෙන යන්න ඕන. ඒතර ඒ වගේ පරිපාලන කටයුතු කර්මනාකරන කටයුතු මේ විදිහට තමයි සිද්ධ කරන්නේ. ඊළඟට වගකීම අසීමිතයි. මෙතන ලියන්න වගකීම අසීමිතයි. මොකද රජයේ වගේ ආයතනනේ හින්ද වගකීම අසීමිතයි. අසීමිතව කියන්න ඕන. රජයේ වගකීම අසීමිතයි. ඊළඟට නෛතික පුද්ගලභාවය. මෙතන ලියන්න නෛතික පුද්ගලභාවයක් නැත. ඔන්න විශේෂ එකක් ඒක. මේ දෙපාර්තමේන්තු වලට නෛතික පුද්ගලභාවයක් නැහැ. හැබැයි ඉස්සරහින් ලියන්න දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමයෙන් පෙනී සිටින්න ඕන. එතන ලියන්න නෛතික කටයුතු වලදී නැත්නම් ඒ කාර්යවලදී දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමයෙන් පෙනී සිටිය යුතුයි. නීතිමය පුද්ගලභාවයක් නැහැ. දෙපාර්තමේන්තු නමින් නීති ඉදිරියේ ඒ කියන්නේ අර ඒ නමින් කටයුතු කරන්න බෑ. හැබැයි නීති ඉදිරියේ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමයෙන් පෙනී සිටින්න පුළුවන් නීතිමය කටයුතු වලදී. පමණයි. එතකොට නෛතික පුද්ගලභාවයක් නැත නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමයෙන් පෙනී සිටින්න ඕන. හරි. එතකොට ආදායම් හා ලාභ බෙදීමක් නැහැ. සම්පූර්ණයෙන්ම රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන්න ඕන. රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරේ. රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරේ. මේකේ බදු ගෙවීම සම්බන්ධයෙන් බැඳීමක් නැහැ. එතන ලියන බදු බැදියාවක් නැත. බදු ගෙවීමක් නැහැ මේවල. බදු බැදියාවක් නැත. බදු බැදියාවක් නැත. පැවැත්ම අඛණ්ඩයි. පාර්ලිමේන්තු ප්‍රතිපාදන ලැබෙනකම් තියෙනවා. ඒකට පැවැත්ම අඛණ්ඩයි. ගිණුම් තැබීම හා විගණනය අනිවාර්යයි. ගිණුම් තැබීම විගණනය අනිවාර්යයි.
අර ගිනුම් විගණකාධිපතිමාගෙන් විගණනය කරන්නත් ඕන. ගිනුම් විගණකාධිපතිමාගෙන් විගණනය කරන්නත් ඕන අනිවාර්යෙන්ම. ඊළඟට විගණකාධිපතිගේ විගණනයට ලක් වෙනා ගිනුම්. ඊළඟට ඇවර කිරීම රජයේ අභිමතය පරිදි පාර්ලිමේන්තු යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කර ගැනීමෙන් විසුරු හරින්න පුළුවන්. එම් ලියා ගන්න. රජයේ අභිමතය පරිදි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර රජයේ අභිමතය පරිදි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් විසුරු හැරිය හැකිය. හරි අර වගේ අපි රාජ්‍ය දෙපාර්තමේන්තුවකත් මේ ලක්ෂණ මම ඒ ලක්ෂණ තමයි මේ ඉස්සරහ කතා කරේ. අමාත්‍යාංශයක් යටතේ රජයේ ඍජු පාලනයට යටත් වෙනවා. ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසිය ආදී රජයේ ප්‍රතිපත්ති වලට අනුවම කටයුතු කරන්න ඕන. ඊළඟට බොහෝ විට සේවා සැපීමේ නිරත ආයතන අපි දන්නා අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව සේවා සපයන්නේ. දෙපාර්තමේන්තුවක නීතිය ඉදිරියේ පුද්ගලික වශයෙන් පිළිනොගන්නා නමුත් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලනාමයෙන් නීතිය ඉදිරියේ පිරී සිටිය යුතුයි. රජයේ වාර්ෂික අයවැය ලේඛන මගින් අවශ්‍ය අරමුදල් ප්‍රතිපාදනය කරයි. දැන් මේ දෙපාර්තමේන්තු ක්‍රමේ තියෙන අවාසි එහෙම නැත්නම් දුර්වලතා අපි සීමා කියලා කියනවා. රජයේ නීති රීති වලට අනුව කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ අර ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි මේ චක්‍ර වලින් පිටපයින්න බෑ. ඒවට අනුවම කටයුතු කරන්න ඕනේ. ඊළඟට තීරණ ගැනීම අපහසුයි. ඉසනික තීරණ ගන්න බෑ. සමහරට අර තීරණ ගන්නේ ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි චක්‍රයක. මේවට අනුව තමයි තීරණ ගැනීම සිද්ධ වෙන්නේ. එහෙනම් තීරණ ගැනීමේ ක්ෂණික තීරණ ගැනීමේ අපහසුතාවක් තියෙනවා. දැන් ගම් වතුරක් හදිසි උපතක් අවස්ථාවක වුණත් ඒ චක්‍රයකුණ අනුව කටයුතු කරන්න. ඒවල පිටපැනලා මානසික හේතුන් මත කටයුතු කරන්න බෑ. එහෙම වුණොත් ඒවට රජයේ නිලධාරීන් තමයි වක් කියන්න ඕනේ. රජයේ දේශපාලන බලපෑමකට ලක්වීම අනිවාර්යයෙන්ම දේශපාලන මැදිහත් වීම මේවට ලක් වෙනවා. අමාත්‍යාංශයේ පාලනයත් තියෙන හින්දා. රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව මේවා නිසා ගොඩක් දෙපාර්තමේන්තු බිඳවැටලා තියෙනවා. සේවක උනන්දු ඇති කිරීමේ ක්‍රම ක්‍රියාත්මක වෙනවා. පෞද්ගලික අංශය සේවකයන් උනන්දු කරන, අපේරණය කරන එහෙම ඇගීම් ක්‍රම මේ දෙපාර්තමේන්තු ක්‍රමයේ දක්නට නැහැ. ඊළඟට මූල්‍ය හිගේ, ප්‍රාග්ධන හිගේ මේ වගේ විවිධ අපහසුතාවලට දැන් රජයේ මුහුණ දීලා තියෙන වර්තමාන වුණට ඒ නිසා එවැනි දේවල් දක්නට ලැබෙනවා. නාස්තිය, දූෂණය, වංචාව ඉහළ මට්ටමින් සිදුවීම දෙපාර්තමේන්තු වල රාජ්‍ය දූරාවලියක් තියෙන නිලධාරීන් හරහා ඒ නාස්ති, දූෂණය, වංචාව වැඩි. ඊළඟට විවිධ දුර්වලතා පැවතිය දෙපාර්තමේන්තු පවත්වන යනවා. මෙන්න මේවා නිසා දෙපාර්තමේන්තු පවත්වන යනවා මේ රජයේ ව්‍යාපාර. අත්‍යවශ්‍ය සේවා පවත්වා ගන්න. ඒ කියන්නේ අධ්‍යාපනයේ, සෞඛ්‍ය සහ සහනාධාර බෙදා දීම, සහභාගීපත් වලදී උපකාර කිරීම මේ වගේ අත්‍යවශ්‍ය සේවා සපයන්න දෙපාර්තමේන්තු ඕනේ. පෞද්ගලික අංශ ඉදිරිපත් නොවන අංශ පවත්වන දැන් බොහෝ ලාභ නොලබන අංශ වලට පෞද්ගලික අංශ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ඉදිරිපත් නොවන අංශ සම්පාදනය යන්න අනිවාර්යයෙන්ම රජයේ දෙපාර්තමේන්තු අවශ්‍ය වෙනවා. ආරක්ෂාවට තර්ජනයක් වන අංශ රජය යටතේ පවත්වන යන්න ආරක්ෂක කටයුතු, වරාය ගුවන්තොටුපළ ඒ වගේ කටයුතු පවත්වන යන්න ආරක්ෂාවට තර්ජනයක් වන අංශ පවත්වන්න රජයේ මැදිහත් වීම අවශ්‍යයි. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න රජයේ ප්‍රතිපත්ති. ඊළඟ රැකියා අවස්ථා සපයන්න සේවකයන්ගේ විරෝධතා නිසා මේක කපලා දාන්න 6 වෙනි එක. ඒක තනියකින් කපලා දාන්න. හරි ඊළඟට රාජ්‍ය සංස්ථායි දෙපාර්තමේන්තු සංසන්දනය කරලා තියෙනවා සමානකම්. සමාජ සුබ සාධන පරමාර්ථයෙන් ඒ කියන්නේ ලාභ අරමුණු කරන ගත් ව්‍යාපාර දෙකම. ඊළඟට බොහෝ විට රජයේ සතු වීම. රජය හෝ රාජ්‍ය ආයතන අරමුදල් සපයන්නේ බොහෝ විට වගකීම අසීමිතයි රජයේ වගකීම. ගිණුම් තැබීම විගණනය අනිවාර්ය නෑ.
අනිවාර්ය වීම මේ දෙකේම එහෙමයි අනිවාර්යයි. ඊළඟට විගණකාධිපති විසින් සිදු කරන්නේ. විගණකාධිපති මගින් සිදු කරන්නේ. මේවා තමයි සමානකම්. ඊළඟට තියෙන මේ දෙකේ අසමානකම් එහෙම නැත්නම් මේ වෙනස්කම් රාජ්‍ය සංස්ථා පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතකින් ආරම්භ කරන දෙපාර්තමේන්තු අමාත්‍යාංශ යටතේ පාර්ලිමේන්තුවට යෝජනාවක් සම්මත කර ගැනීමෙන් තමයි ආරම්භ කරන්නේ. රජය හෝ පෞද්ගලික අංශය ප්‍රාග්ධන යොදවනවා. රජය පමණයි මේකට ප්‍රාග්ධන යොදවන්නේ. නෛතික පුද්ගල භාවයක් තියෙනවා රාජ්‍ය සංස්ථාවලට දෙපාර්තමේන්තු වලට නීති ඉදිරි පුද්ගලයෙක් වශයෙන් පෙනී සිටින්න බෑ. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිල නාමයෙන් තමයි යන්න ඕන. ඒ නීතිමය කටයුතු විතරක්. පරිපාලනයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් දෙපාර්තමේන්තු ප්‍රධානියා තමයි පරිපාලන කටයුතු කරන්නේ. සංස්ථාව නමින් බදු ගෙවනවා. එහෙම බදු ගෙවීමට බැඳියාවක් නෑ මේ අතර වෙනස්කම්. හරි ඊළඟට ප්‍රාදේශීය අධිකාරීන් යටතේ පවත්වාගෙන යන ව්‍යාපාර. ප්‍රාදේශීය අධිකාරීන් කියලා කියන්නේ පළාත් සභාව, නගර සභාව, මහනගර සභාව, ප්‍රාදේශ සභාව. මේවා විසින් පවත්වාගෙන යන ව්‍යාපාර. දැන් අපිට උදාහරණ සපයන්න පුළුවන් මේවා යටතේ තියෙන ව්‍යාපාර විශේෂ ව්‍යාපාර කීපයක් තියෙනවා. ලියන්න සාමාන්‍යයෙන් පොදු වෙළඳ සංකීර්ණ පවත්වාගෙන යන්නේ මේ පළාත් පාලන ප්‍රාදේශීය අධිකාරීන් යටතේ පවත්වාගෙන යන ව්‍යාපාර විසින්. එතකොට මේ පොදු වෙළඳ සංකීර්ණ දැන් උදාහරණයක් මෙතන ලියන්නේ පොදු වෙළඳ සංකීර්ණ පවත්වාගෙන යාම. දැන් උදාහරණයක් කිව්වොත් කුරුණෑගල වෙළඳ සංකීර්ණය සම්පූර්ණයෙන්ම අයිති කුරුණෑගල මහනගර සභාවට. ඒතකොට ඒ වගේ වෙළඳ සංකීර්ණ පවත්වාගෙන යාම. ඊළඟට ලියන්න පොදු වෙළඳ සංකීර්ණ. ඊළඟට උත්සව ශාලා කුලියට දීම. පැහැදිලි කරනවා නම් ඉස්සරහ ලියන්න උත්සව ශාලා කුලියට දීම. උත්සව ශාලා කුලියට දීම. රථගාල් පවත්වාගෙන යාම. රථගාල් පවත්වාගෙන යාම. ක්‍රීඩා පිට්ටනි. ක්‍රීඩා පිට්ටනි. ඊළඟට සතිපොළ. සතිපොළ. හරි එතකොට මෙන්න මේ වගේ කටයුතු තමයි පළාත් සභාව, ප්‍රාදේශ සභාව, නගර සභාව, මහනගර සභාව කරන ව්‍යාපාර කටයුතු. එතකොට ඒ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ඒගොල්ලෝ විවිධ මාර්ග වලින් ආදායම් රැස් කරනවා. ඒ ආදායම් රැස් කළා ඒ විවිධ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. එතකොට මේ විශේෂයෙන්ම පොදු වෙළඳ සංකීර්ණ මම කිව්ව කුරුණෑගල නගර සභාව, දැන් පොල්පිටිගම නගර සභාව සතුව මේ ප්‍රාදේශ සභාව සතුවත් වෙළඳ සංකීර්ණයක් තියෙනවා. ඉතින් ඒ තියෙනවා ඒවා ඉදිකිරීමෙත් පවතිනවා. එතකොට පොදු වෙළඳ සංකීර්ණ පවත්වාගෙන යන්නේ විශේෂයෙන්ම මේ මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභාව විසින්. ඊළඟට උත්සව ශාලා කුලියට දීම. දැන් එක අපිට කුරුණෑගල තියෙන පළාත් සභාව සතුව තමයි උත්සව ශාලා කීපයක් තියෙනවා පළාත් සභාව සතුව. ඊළඟට රථගාල් පවත්වාගෙන යාම, ක්‍රීඩා පිට්ටනි සම්පූර්ණම අයිති ක්‍රීඩා පිට්ටනි යම් කාර්යයක් කරනවා නම් ඒවට ඒ අවස්ථේ ගාස්තු ගෙවන්න ඕන. සතිපොළ පවත්වාගෙන යාම ඒ කාර්යයන් කරන්නේ ඒ ප්‍රාදේශීය අධිකාරීන් සතුව තියෙන ව්‍යාපාර. හරි ඊළඟට දැන් පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාරවල ලක්ෂණ.
පළාත් සභා, නගර සභා, ප්‍රාදේශ සභා යටතේ පවත්වන යන්නේ මහනගර සභා. පළාත් සභා, මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා යටතේ තමයි ඒවා පවත්වන යන්නේ. අයිතිය ඒ පළාත් පාලන ආයතනයට හිමි වෙනවා. අයිතිය. ඊළඟට අවශ්‍ය අරමුදල් පළාත් පාලන ආයතන විසින් හෝ මධ්‍යම රජයෙන් කරනු ලැබෙන්නේ. පළාත් පාලන ආයතන වලට මධ්‍යම රජයෙන් තමයි මුදල් වෙන් කරන්නේ. ඒ වගේම ඒවා සතුව තියෙන ව්‍යාපාර හරත් ආදායම් වෙන බදු පැනවීමත් කරනවා. ඊළඟට පරිපාලනය පළාත් පාලන අධිකාරීන් විසින් සිදු කිරීම. මේ පරිපාලන කටයුතු කරන්නේ පළාත් පාලන අධිකාරීන් විසින්. ඒ වගේ එතකොට මේ ප්‍රාදේශීය අධිකාරීන් සතුව තියෙන ව්‍යාපාර ගැන අපිට මේ විදිහට කතා කරන්න පුළුවන්. මේ වගේ මහා ප්‍රාදේශ සභාව, වෑයම් පළාත් සභාව, දකුණු පළාත් සභාව වගේ ප්‍රාදේශීය අධිකාරීන් මේ කතා කරමු රාජ්‍ය සමාගම්. දැන් මේ සමාගම් පනත යටතේ පිහිටුවන මුළු ප්‍රාග්ධනයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් රජයේ එහෙම නැත්නම් රජයේ අනුබද්ධ ආයතනයක් එහෙම නැත්නම් කීපයක් එකතු වෙලා ප්‍රාග්ධන යොදවන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන වක්කීම සීමා සහිත වන සමාගම් වලට තමයි අපි රාජ්‍ය සමාගම් කියලා කියන්නේ. එතකොට මෙතන මෙහෙම ලියන්න මුළු ප්‍රාග්ධනයෙන් 50%ට වැඩි ප්‍රමාණයක් 50%ට වැඩි ප්‍රමාණයක් රජය හෝ රාජ්‍ය ආයතන සතු රාජ්‍ය සමාගම් වලට මෙහෙම ලියන්න නැවත මුළු ප්‍රාග්ධනයෙන් 50%කට හෝ 50%ට වැඩි ප්‍රමාණයක් මුළු ප්‍රාග්ධනයෙන් 50%ට වැඩි ප්‍රමාණයක් රජය හෝ රාජ්‍ය ආයතන සතු ඉතිරි ප්‍රමාණය පෞද්ගලික අංශය සතු සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ආරම්භ කරන ව්‍යාපාර සංවිධාන විශේෂයයි. එහි අනිකුත් ලක්ෂණ සාමාන්‍ය සමාගම් වලට සමානයි. හරි අපි සමාගම් වලට රාජ්‍ය සමාගම් වලට උදාහරණ ලියමු. මේ මෙතන එක සමාගමක් ගැන දීලා තියෙනවා රාජ්‍ය සමාගමක් ලංකා මිනරල්ස් ඇන්ඩ් ලිමිටඩ් fully government owned company. මේකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ රජයට. නමුත් සමාගම් පනතේ ඒ වරප්‍රසාද ලැබමින් පවත්වාගෙන යන සමාගමක් ලංකා ඛනිජවැලි සමාගම පුල්මෙඩේ තියෙන්නේ ඒ සමාගම. මෙතන අපි උදාහරණයක් ලියන්න මේ සීමා සහිත විදුලි බල වරහන් ඇතුලේ පුද්ගලික සමාගම. සීමා සහිත විදුලි බල පුද්ගලික සමාගම.
එතකොට පෞද්ගලික සමාගමුත් තියෙනවා මේ රාජ සමාගම යටතේ. පොදු සමාගමුත් තියෙනවා. සීමා සහිත විදුලි බල පුද්ගලික සමාගම. දෙවෙනි උදාහරණය ලියන්න. සීමා සහිත ලංකා හොස්පිටල් පොදු සමාගම. සීමා සහිත ලංකා හොස්පිටල් පොදු සමාගම. ඊළඟට තව එකක් ලියන්න මොබිටෙල් ලංකා පුද්ගලික සමාගම. සීමා සහිත මොබිටෙල් ලංකා පුද්ගලික සමාගම. සීමා සහිත මොබිටෙල් ලංකා පුද්ගලික සමාගම. ඊළඟට ශ්‍රී ලංකා ටෙලිකොම් PLC පබ්ලික් ලිමිටඩ් කම්පැනි පොදු සමාගම. ඉංග්‍රීසියෙන් ලියුවත් කමන්නේ ටෙලිකොම් PLC ශ්‍රී ලංකා ටෙලිකොම් PLC පබ්ලික් ලිමිටඩ් කම්පැනි. ඊළඟට ලංකා කාංජවැලි සමාගම. හරි ඒ වගේ ඒවා අපිට මේ ඉලෙක්ට්‍රෝ ගෑස් සමාගම ඒවා උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. හරි එතකොට රාජ සමාගමක විශේෂ ලක්ෂණ මුළු ප්‍රාග්ධනයෙන් 51%කට වඩා රජය සතු වෙන්නේ 2007 අංකයක් දරන සමාගම් පනතේ සීමිත සමාගම් වල සංස්ථාපනය කරලා තියෙනවා. එතකොට මේකේ විශේෂත්වය තමයි අර 50%කට නැත්නම් 51කට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ ප්‍රාග්ධනය යොදවලා තියෙන්නේ. ඉතිරිව පෞද්ගලික අංශයට කොටස් නිකුත් කරන්න පුළුවන්. අර සමාගම් වලට බලපාන අනිකුත් සියලුම නීති රීති හරි. එතකොට කොටස් නිකුත් කරන්න පුළුවන්, වක්කීම සීමිතයි, නීතිමය පුද්ගල භාවයක් තියෙනවා, ලියාපදිංචි කිරීම අනිවාර්යයි, අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒ සමාගම් පනතේ බලපාන නීති රීති සියල්ල මේකට අදාළයි මේ සමාගම් නිසා. අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන්ට සාපේක්ෂව රාජ්‍ය සමාගම් ක්‍රමේ වාසි ඡන්දයෙන් පත් වූ අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පරිපාලන කටයුතු සිදු කරන බැවින් කාර්යක්ෂම කළමනාකරණයක් තියෙනවා. සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ පාලනයට යටත් වීම. විවිධ මාර්ග වලින් ප්‍රාග්ධනය රැස් කර ගන්න පුළුවන් කොටස් නිකුත් කිරීම, ණය ලබා ගැනීම ආදී විදිහට එක වාසියක්. ඊළඟට අර තව මෙතන මේ හරියින් ලියන්න මේ ක්ෂණික තීරණ ගන්න පුළුවන්. ක්ෂණික තීරණ ගන්න පුළුවන්. තව වාසියක්. ක්ෂණික තීරණ ගන්න පුළුවන්. එක 4 තව 5 තව එකක් කියන්න පුළුවන්. අර රජයේ මූල්‍ය රෙගුලාසි, චක්‍රලේඛන, ආයතන සංග්‍රහය මේවට අනුව කටයුතු කරන්න ඕනේ නැහැ. ඒකත් වාසියක්. මේක මතක තියාගන්න නැත්නම් පුළුවන් නම් මෙතන හරි ලියා ගන්න මේ මූල්‍ය රෙගුලාසි, චක්‍රලේඛන, ආයතන සංග්‍රහය ඒවට අනුව කටයුතු කරන්න අවශ්‍ය නැහැ. ඒවට අනුව කටයුතු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අර සමාගමක් වාගේ එතකොට පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් මේ
රජය සතු වන. එතකොට ඒ වගේ සමාගම් පනත යටතේ වරප්‍රසාද ළමින් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ආයතන සංග්‍රහය, මූල්‍ය රුපියාස, චක්‍රලේඛන වලට අනුව ඒ වගේ දේවල් වලට අනුව කටයුතු කරන්න ඕනේ. නැහැ. හින්දා මේ ශනික තීරණ ගැනීම හැකියාව තියෙනවා. දක්ෂ අය කළමනාකරණයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේ වාසි මේ ක්‍රමේ තියෙනවා. රාජ්‍ය සමාගම් හා දෙපාර්තමේන්තු අතර අසමානකම්. සමාගම් පනතේ අනුව ලියාපදිංචි කරලා ආරම්භ කරන්නේ. දෙපාර්තමේන්තු අමාත්‍යාංශය කරතේ ආරම්භ කරන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පරිපාලනය කරන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් තමයි පාලනය කරන්නේ. රජය හා පෞද්ගලික අංශයේ ප්‍රාග්ධන යොදවන රජය අයවැය ලේඛන මගින් තමයි ප්‍රාග්ධන යොදවන්නේ. නෛතික පුද්ගල භාවයක් රාජ්‍ය සමාගම් වල තියෙනවා. මේකේ නැහැ. සීමා සහිත වෙන වගකීම මේකේ වගකීම අසීමිතයි. සමාගම නමින් බදු ගෙවන්න ඕනේ. මේකේ බදු වැදියාවක් නැහැ. සමාගම් පනතේ විධි විධාන වලට අනුව පාලනය වෙනවා. ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි, ඒ චක්‍රලේඛන අනුව තමයි පාලනය වෙන්නේ. ඒකට එවැනි වාසියක් තියෙනවා. අපි දැන් සමාගම් සාකච්ඡා කරලා අවසන් මේ සමාවෙන්න මේ සමාගම් සිවිල් ව්‍යාපාර සංවිධාන සාකච්ඡා කරලා අවසන්. එතකොට ඔබට පුළුවන් ඔබේ පොතේ තියෙන මෙන්න මේ වගේ සටහනක් සාරාංශයක් හදාගන්න පුළුවන්. මේ ඉගෙනගත්තු විෂය කරුණු සාරාංශයක් හදාගන්න පුළුවන්. සාරාංශයක් හදාගෙන මේවා සංසන්දනය කරලා ඔබට බිත්තිය හරි කොතන හරි ප්‍රදර්ශනය කරොත් එහෙම මේ එක පිටුවකට ගන්න පුළුවන් මේ සියලුම ව්‍යාපාර සංවිධානවල ලක්ෂණ. විතර මම ඉස්සලම දීලා තිනවා මෙතන කේවල ස්වාමි ව්‍යාපාර, ඊළඟට හවුල් ව්‍යාපාර, සීමා සහිත පොදු සමාගම්, සීමා සහිත පෞද්ගලික සමාගම්, මෙතන දාන රාජ්‍ය සමාගම්, ඊළඟට රාජ්‍ය සංස්ථා හා අව්‍යවස්ථාපිත මණ්ඩල රාජ්‍ය සංස්ථා, මෙතන රජයේ දෙපාර්තමේන්තු, ඊළඟට සම්පකාර සමිති. ඔබට පුළුවන් මේ ඒ හැම ව්‍යාපාර සංවිධානයකම ලියාපදිංචි කිරීම, අයිතිය හා සාමාජික සංඛ්‍යාව, ප්‍රාග්ධනය, නෛතික පුද්ගලභාවය, වගකීම, අලාභ බෙදා ගන්න ආකාරයේ ප්‍රාථමික විසුර හැරීම. මේ විදිහට පුළුවන් මේකේ සාරාංශයක් ගොඩනගන්න මේ සියලුම ව්‍යාපාර සංවිධානවල. ඒ වගේම මේ වගේ සාරාංශයක් හදාගන්න පුළුවන්. ලියාපදිංචි කිරීම, සමාජ සංඛ්‍යාව, ප්‍රාග්ධනය, නෛතික පුද්ගල භාවය, වගකීම, ලාභ බෙදා ගැනීම, ප්‍රාථමික විසුර හැරීම වගේ සාරාංශයක් ගොඩනගා ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර, පොදු සමාගම්, පෞද්ගලික සමාගම්, ඊළඟට රාජ්‍ය සමාගම්, රාජ්‍ය සංස්ථා, ඒ වගේ මේ සාරාංශයක් ඔබට හදා ගන්න පුළුවන්. මේ විදිහට වගුවක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට වගුවක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ නිර්ණායක ටික තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ සමාගම් මේ ව්‍යාපාර සංවිධාන ටික අයිතිය, ප්‍රාග්ධනය, කළමනාකරණ, ලාභ බෙදීම, වගකීම, නෛතික පුද්ගල භාවය, අඛණ්ඩ පැවැත්ම, ලියාපදිංචි කිරීම, ගිණුම් විගණනය, බදු ගෙවීම, අරමුණු විසුර. මෙහෙම මේ එක ෆෝමැට් එකකට කොලයකට ගන්න පුළුවන් මේක. ඒ විදිහට සාරාංශයක් ගොඩනගාගත්තොත් මේක මතක තියාගන්න ලේසි. අපි පාඩම් කරනවා, අධ්‍යයනය කරනවා කියන්නේ ඒක. ඊළඟට මම මේ ව්‍යාපාර සංවිධානවල සාරාංශ නෝට් එකකුයි, ඒ කියන්නේ රිවිෂන් නෝට් එකකුයි ප්‍රශ්න ටිකයි එවනවා. අදු ටික ඒ ටික එතකොට ඔයාලට කරන්න පුළුවන්. අපි ඊළඟ දවසේ දැන් මම ඒ ප්‍රශ්න හදලා තියෙනවා සාරාංශ නෝට් එක. ඊට පස්සේ ලෙසන් ටෙස්ට් කියලා කියන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඊට පස්සේ අර වාස්තවික ඒ කියන්නේ දිග ප්‍රශ්න තියෙනවා.
ඒවත් එක්ක ඔයාලට ඒවා කරන්න පුළුවන්. ඊළඟට පසුගිය විභාග ප්‍රශ්නත් මම එවනවා. ඒ ටික මම ගෲප් එකට දාන්නම් ඔයාලගේ. ඊළඟට මේ අපි ඊළඟ පාඩම් පටන් ගන්නකම් ඒ ටික කරන්න පුළුවන්. ඊළඟ දවසේ අලුත් පාඩමක් පටන් ගන්න පුළුවන්. දැන් මේක සම්පූර්ණ වෙනවා. මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අර මම ඔයාලගේ ඔයාලා හත් දෙනා දාලා මම වෙනම ගෲප් එකක් හදලා තියෙනවා. ඒකට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න පුළුවන්. එතකොට ඔයාලට විතරයි ඒක පේන්නේ. ඔයාලගේ මම සයාන්ගේ නමින් ඒක දාලා තියෙන්නේ. ඒ ගෙදර තියෙනින් දයින්ද මේ මොන හරි ගැටලු තියෙනවා නම් ඒකට දාන්න. එතකොට මට ඒවලට උත්තර ඔයාලට දෙන්න පුළුවන්. ඒතර ඔයාලට විතරනේ කියන්නේ අර පොදු එකට දාන්න ඕනේ. අර ගොඩක් ළමයි ඉන්න එක ඒ ගෲප් එකට දාන්න මේ කුඩා එකට දාන්න පුළුවන්. හරි අපි ඊළඟ දවසේ අලුත් කොටසක් පටන් ගමු.